Hello, very good morning. අද දවසේ මේ නොවැම්බර් මාසේ මුල් සතියේ 2021 බොහෝ අය දැන් මාස එකමාරක් මාස දෙකකට ප්‍රථමයෙන් බොහෝ ස්ටුඩන්ට්ස්ලා මට ලියලා තිබුණා අලුත් පාඩමක් කරන්න කියලා වෙක්සල් ප්‍රෙපොසිෂන් මේක ටිකක් අමාරුයි. ඉතින් මේක මම තව සැරයක් කරනවා මේක හොඳට අල්ලගන්න. මේක ඔබට අවශ්‍යයි. ඕකේ? එළිය සීතලයි මම මේ ටී-ෂර්ට් එකක් ඇඳලා හිටියට එළිය සීතලයි ඇතුලේ හීටර් දාලා තියෙන නිසා ටිකක් මේ වැඩේ ෂර්ට් එකක් ඇඳගෙන කරන්න පුළුවන්. මම ෂර්ට් එක මේ ඇඳේ මම I am in love Hanover. Hanover තියෙන්නේ north of Germany වල. Hanover north of Germany වල තිබුණත් මුළු ජර්මනියම සීතලයි. අද 8 degrees. Okay? plus හිම නැහැ. තාම ගස්වල කොළ තියෙනවා. ඒවා හුළඟටයි වැස්සටයි වැටිලා ඊට පස්සේ ඔක්කොම ගස්වල කොළ නැතිව යනවා. ඊට පස්සේ හිම කාලේ හිම වැටෙයිද නැද්ද කියලා එක මම දන්නේ නැහැ. ඊට පස්සේ මයිනස් වෙනකන් ගියාට පස්සේ ෆ්‍රීස් වෙනවා. ඊට පස්සේ හිම වැටෙන්න පටන් ගන්නවා. ඕකේ. අපි එහෙනම් මේ පාඩමට යමු. මේ වෙක්සල් ප්‍රොපොසිෂන් වල පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ මේ සදහටම මේක ඔළුවට වැටෙන ආකාරයට. Okay? Are you ready? ඔබ සූදානම්ද? ඔබට පේනවා මම මේ ස්ටූල් එකක් ලස්සන බම්බු වලින් හදපු ස්ටූල් එකක් මම මේ උපයෝගී කරගන්න ඔබට මේක කියලා දෙන්න. මොනවාද? වෙක්සල් ප්‍රෙපොසිෂන්. මේක ඉංග්‍රීසි වල තියෙනවා, මේක සිංහලෙනුත් තියෙනවා. මේක හරි අවශ්‍යයි. මේක තේරෙන විදියට වාක්‍ය වලට දාලා අපි මේක ඉගෙන ගන්න යුතුයි. උදාහරණයක්. ඔබ දන්න දෙයක් තමයි පොතක්. මොකද්ද? deliver, love. මේ පොත දැන් මම තියන්න ඕනේ කොහෙන් හරි මේක තියන්න ඕනේ. අතේ තියගෙන රිදෙනවනේ. එහෙම තියන්න ඕනේ. මේ පොත මම තියනවා දැන් මේසයක් උඩින්. මේ ටීපෝ එක උඩින්. එතකොට කොහොමද ජර්මන් භාෂාවෙන් කියන්නේ? එතකොට මෙතන ප්‍රශ්න දෙකක් ගොඩ නැගෙනවා. එකක් තමයි අකුසටිව්, එකක් තමයි ඩාටිව්. ඒ ගැන මම බොහෝ විට ඔබත් එක්ක කතා කරලා තියෙනවා. අකුසටිව් වල හැමතිස්සෙම තියෙනවා ඔබ ඔළුවට දාගන්න ඕනේ අකුසටිව් ඩාටිව් ගැන කතා කරනකොට අකුසටිව් කියන්නේ බෙවීගුන් එකක්. ඒ කියන්නේ ඩයිරෙක්ෂන්. ඒ කියන්නේ ඒක මේ කොහෙන්ද තියන්නේ? පොත කොහෙන්ද තියන්නේ කියන එක. ඩාටිව් වල පොත කොහෙද තියන්නේ? නැත්නම් කොහෙද තියෙන්නේ? කොහෙන්ද තියන්නේ? කොහෙද තියන්නේ? කොහෙන්ද තියන්නේ? wohin. කොහෙද තියන්නේ? wo. කොහෙද තියන්නේ? wo. පැහැදිලිද? මේ wohin එකයි අකුසටිව් ඩාටිව් එකයි හොඳට අල්ලගන්න ඕනේ. සිංහල වගේම තමයි. කොහෙන්ද තියන්නේ? දැන් කෙනෙක් අහනවා පොත කොහෙද තියෙන්නේ? එතකොට මං කියන්නේ කොහෙ අරයා අහන්නේ කොහෙද තියෙන්නේ එක අහන්නේ කොහෙන්ද තියන්නේ කියන එක. ඒ වෙලාවේ අහන්නේ කොහෙද තියෙන්නේ? මම එක සැරයක් ඇහුවා කෝ අර පොත. එහෙම අහලා දිනවනේ ඔබ ගෙදරදී. ඒක පොතක් වෙන්න පුළුවන්. ඒක මේ කාලේ හුඟක් භාවිතා කරන වචනය තමයි face mark. Die Maske. කොහෙන්ද තියන්නේ? කොහෙද තියෙන්නේ? නැත්තම් අපිට පුළුවන් තව එකක් ගන්න. Die Taschenlampe. කොහෙද තියෙන්නේ? කොහෙන්ද
තියන්නේ. නැත්නම් අපිට පුළුවන් die Lesebrille. ඔබට පේනවද? die Lesebrille. ටික ස්මාර්ට් එකේ ඉන්නවනේ. කොහෙද තියෙන්නේ? කොහෙන්ද තියන්නේ? පැහැදිලිද? නැත්නම් අපිට තව එකක් ගන්න පුළුවන් die Tasse. you කියන්නේ ඔබ. you. කොහෙද තියෙන්නේ die Tasse? කොහෙන්ද තියන්නේ die Tasse? Wo ist die Tasse? කොහෙන්ද තියන්නේ Tasse? Wohin stelle ich die Tasse? Wohin stelle ich die Tasse? ඒ වගේම ඔබ දන්න දෙයක් තමයි Pen. Der Kugelschreiber. Ich stelle die Kugelschreiber auf den Tisch. Wo ist der Kugelschreiber? Auf dem Tisch. Dativ. Wo? Dem. Wohin? Den. Alles klar? මේක අනිවාර්යයෙන්ම අල්ලගත යුතු නැද්ද? තව එකක් බලමු. ඔබ දන්න එක. Glass එක. Das Glas. Wo steht das Glas? Auf dem Tisch. Okay? Ich stelle das Glas auf den Tisch. Alles klar? පැහැදිලිද? මම මේ එක එක જાති ගත්තේ ඔයගොල්ලන්ට ආටිකල් එකක් පෙන්නන්න. ඒක පුළුවන් මේ වගේ එකක් එන්න. මොකද්ද මේ? Die Katze. Die Katze stelle ich auf den Tisch. Wo steht die Katze? Auf den Tisch. Ich stelle die Katze auf den Tisch. Den Tisch. Wohin? Den Tisch. Wo steht auf dem Tisch? පැහැදිලිද? Alles klar? Abeni උදාහරණයක් ගමු. Das Glas steht ඔබට පේන පැත්තෙන් මගේ පැත්තෙන් links ඔබට පේන පැත්තෙන් rechts නේ? Die Katze. දැන් glass එකයි Katzයි තියෙනවා. දැන් මේ අතරේ පරතරයක් තියෙනවා. ඒ අතර කොහේද? ඒ අතර ඒක කොහොමද කියන්නේ? දැන් මේක ඇවිල්ලා die Taschenlampe. හරිද? die Taschenlampe. die Taschenlampe දැන් මට ඉඩ නැති නිසා මම මෙතන මැද තියනවා. glass එකයි Katz එකයි මැද. die Taschenlampe steht inzwischen between inzwischen මැද්දේ තියෙන්නේ. මැද්දට කියන්නේ between. එහෙනම් zwischen. Ich stelle die Taschenlampe zwischen das Glas, zwischen die Katze. Zwischen. Zwischen, මතකද? Die Taschenlampe steht wo? Zwischen das Glas und die Katze. Alles klar? Okay. ඊට පස්සේ තව උදාහරණයක් ගමු. Das Glas. දැන් ඔබ දන්නවනේ ග්ලාස් එකක් ඇතුළට ආලෝකයක් ආපම කොච්චර ලස්සනද කියලා. වතුරක් ගාව ඉඳගෙන ඉන්නකොට නේ? එහෙනම් අපි කැට්ස් පත්තු කරලා දානවා ග්ලාස් එකට. ඒක ජර්මන් වලින් කොහොමද කියන්නේ? දැන් ග්ලාස් එක ඇතුළේ කැට්ස් තියෙනවා. Im නෙමෙයි in. Wo ist die Katze? In dem Glas. මේ ග්ලාස් එක ඇතුලේ. පැහැදිලිද? ඔබට වැටහෙනවද? ඔබට මේක තේරෙනවද? Okay? In dem Glas. Ich stelle die Katze in den Glas. Mama in den Glas එකෙන් තියෙනවා. In den එකකින්. Wo steht die Katze? In dem Glas. Alles klar? මේක අල්ලගන්න. මේක ඉගෙන ගන්න. ඔබට මේක අවශ්‍යයි. Okay? ඒ වගේම අපි බලමු තව වෙක්සල් ප්‍රොපොසිෂන් තියෙනවා.
මේ ඇවිල්ලා ජර්මනියේ තියෙන ඔබට පේනවාද ලුෆ්ටන්සා ජර්මනියේ තිබෙන එයාලයින් එක ශ්‍රී ලංකන් එයාලයින් වගේ ලුෆ්ටන්සා තමයි එයාලයින් එකේ නම national carrier ඔබ අහලා ඇති okay eine Tasse die Tasse okay මේ die Tasse එක අපි බලමු වෙක්සල් ප්‍රපොසිෂන්න් ටිකක් කොහොමද අන් කියන්නේ මේ කිට්ටුව අන් die Tasse an diesen Stuhl an okay මිනිස්සෙක් වාහනයක් ගාව ඉන්නකොටත් කියන්න පුළුවන් අන් okay ඒ වගේම auf කියන්නේ මේක උඩ තිබ්බම auf die Tasse auf den Stuhl ඊට පස්සේ vor කියන්නේ ඉස්සරහා die Tasse vor dem Stuhl hinter කියන්නේ පිටිපස්ස දැන් ඔබට පේන්නේ නැහැ නේ පිටිපස්සු in hinter ඊට පස්සේ තියෙනවා neben an මෙහෙම නම් neben okay ඊට පස්සේ තියෙනවා über über unten die Tasse ist unten under ඊට පස්සේ in මේක ඇතුලේ in die Tasse ist then in okay නැත්නම් අපිට මෙහෙම හරවලා in die Tasse ist in ඇතුලේ මේ ටිකත් අවශ්‍යයි alles klar okay අපි තව ඉදිරියට බලමු තව මොනවාද තියෙන්නේ කියලා ඉතින් මේක ඔබට අවශ්‍යයි කියලා මම හිතනවා ඉදිරියට මේක ප්‍රැක්ටිස් කරන්න ඔබ ගෙදර ප්‍රැක්ටිස් කරන්න ටීවී එකක් ඉස්සරහ ටීවී එක උඩ ටීවී එක ගාව දොර ළඟ දොරට ඇතුල් වෙනවා වෝ ගේ ඇතුලේ වෝ දැන් අපි කියනවානේ ich fahre නැත්නම් ich gehe nach Hause උංගා කේගොල්ලෝ කියන zu Hause to home කියන එක වරද්දගෙන ඉංග්‍රීසි වලින් වරද්දගෙන to home කියන එක ජර්මන් වලින් nach Hause zu Hause වෙන්නේ නැහැ ඒ හේතුව akkusativ wohin gehst du ich gehe nach Hause ich fahre nach Hause හැබැයි zu Hause කියන එකක් එනවා ඒ වෙන්නේ ඒක එන්නේ කොයි වෙලාවට මම ගෙදර ඉන්නවා නම් එහෙනම් ප්‍රශ්නේ වෙන්න ඕනේ dativ wo bist du ich bin zu Hause I am at home wo bist du hallo guten Tag wie geht's dir alles klar wo bist du ඇයි ඔබ ෆුට්බෝල් ක්‍රීඩාවට ආවේ නැත්තේ ඇයි ෆුට්බෝල් ප්ලේ කරන්න ආවේ නැත්තේ ඇයි කැමරට ආවේ නැත්තේ ඇයි බීච් එකට ආවේ නැත්තේ මම කෝල් කරලා ඔබට දැන්නුවා දැන් අහනවා wo bist du ich bin zu Hause alles klar in Hause නෙමෙයි im Hause නෙමෙයි zu Hause ich bin zu Hause wo bist du ich bin zu Hause වාහනයකත් එහෙමයි ich bin im Auto zu Auto නෙමෙයි මම යනවා කාර් එක දිශාවට ich gehe ans Auto an das Auto අන්න ඒ වගේ alles klar මොන හරි පැහැදිලි නැත්තම් ලියන්න අහන්න ඔබේ කමෙන්ට් එක දෙන්න ෂෙයා කරන්න අනිත් අයට මේක කියලා දෙන්න ඕකේ අපි පොඩි උදාහරණ ටිකක් ගමු මම පුටුවේ වාඩි වෙනවා මම පුටුවේ කොහෙද පුටුවේ වාඩි වෙනවා ඒක කොහොමද ජර්මන් වලින් කියන්නේ ich setze mich auf den Stuhl den නෙමෙයි akkusativ ich setze mich auf den Stuhl මං කිව්වේ අර bewegung එකක් එනවා කියලා action එකක් bewegung එකක් ආවම action එකක් ඒක akkusativ වලින් කියන්නේ කොහටද යන්නේ
කොහෙද ඉන්නේ නෙමෙයි කොහටද යන්නේ. Ich setze mich auf den Stuhl. මම පුටුවේ වාඩි වෙනවා. දැන් වාඩි වෙන්නේ නැහැ. තව උදාහරණයක්. ඔහු බිත්තියට හේතු වී සිටි. ඒක කොහොමද ජර්මන් වලින් කියන්නේ? Er lehnt, lehnen එකෙන් එන්නේ. Ich lehne an. මම හේතු වෙලා ඉන්නවා. Lehnen. Er lehnt an der Wand. ඇයි der Wand? Die Wand එක තමයි ආටිකල් එක. Die Wand එක der වෙනවා. An der Wand. බිත්තියට හේතු වෙනවා. Okay? ඕක තමයි මේ අකුසටීව් ඩාටිව් වල වෙනස. මේක අඳුරගත යුතුයි. තව උදාහරණයක් බලමු. අපි ඇඳට යනවා. Short and sweet වාක්‍ය. Wir gehen ins Bett. Ins කියන්නේ in das කියන එක එකතු වුණාම ins Bett. එතන කියන්න පුළුවන් wir gehen in das Bett කියන්න පුළුවන්. නමුත් බොහෝ විට ජර්මන් භාෂාවේ පාවිච්චි කරන්නේ වාක්‍යයක් කතා කරනකොට wir gehen ins Bett. අපි ඇඳට යනවා. පැහැදිලිද? තව 3-4ක් බලමුද? ඕකේ. මේක übung වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ප්‍රැක්ටිස් වෙන තරමට තමයි මේක ඉගෙන ගන්න පුළුවන්. ඔබ B1 තිබුණට වැඩක් නැහැ. B1 level එක. B2 level එක තිබුණත් වැඩක් නැහැ. ඔබට ප්‍රැක්ටිස් එක නැත්තම්. අපි ඉංග්‍රීසි කතා කරනකොට A එකක් ගන්නවා, B එකක් ගන්නවා, ක්‍රෙඩිට් එකක් C එකක් ගන්නවා. සිම්පල් පාස් එකකුත් තියෙනවා. නමුත් අපි ප්‍රැක්ටිස් කරන්නේ නැති නිසා තමයි අපිට ඉංග්‍රීසි බැරි. හරිද? ඒක නිසා මේක හරි වැදගත්. Alles klar? Okay. අපි බලමු. මම මේසයට වාඩි වී සිටිමි. සිටියෙමි. Ich saß. Saß. Gesessen. එකෙන් එන්නේ. Sitzen එකෙන් එන්නේ. Ich saß unter dem Tisch. Unter. Under the table. හරිද? Complicated. මේක තේරෙනවද? මේක try කරන්න තේරුම් ගන්න. මේක අනිවාර්යයෙන්ම සදාටම මේ ටික ඉගෙන ගන්න ඕනේ. මේ වීඩියෝ එක ඔබ 10 සැරයක් හරි බලන්න. බලලා මේක අල්ලගන්න. එක සැරයක් බලලා හරියන්නේ නැහැ. ඔබ මේ ආටිකල් ටික මේ ප්‍රොපොසිෂන් එක ලියා ගන්න. ලියාගෙන කටපාඩම් කරන්න. හොඳට බලන්න. එතකොට කතා කරනකොට ඔබ ලියපු දේවල් මතක් වෙනවා. මේක තමයි රහස. ඉගෙන ගැනීම භාෂාවක් සහ සෑම විෂයක්ම ඉගෙන ගැනීමේ රහස තමයි ලියා ගන්න ඕනේ. ලිව්වම ඒ කියන්නේ දැක්කම එක සැරයක් අපේ තියෙනවනේ අර මේ පිටිපස මොලයක් කියලා එකක්. ඒ කියන්නේ ඇතුළාන්තේ සටහන් වෙනවා. දැක්කම සටහන් වෙනවා. ඇහුනම සටහන් වෙනවා. හරිද? එතකොට දෙසරයි. සෑම භාෂාවක්ම සෑම විෂය මාලාවකදීම මතක් කරගන්න ක්‍රමයක් තියෙනවා. මතක් කරගන්න ක්‍රමයක් තියෙනවා. මතක සටහනේ තබන ක්‍රමයක් තියෙනවා. ඔබ මේක ටෙස්ට් කරලා බලන්න. ඔබට සමන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම කියන දේ ඔබ සමන් දෙනවා. ඒක තමයි පළවෙනියට ඔබේ මතක සටහනට යන ක්‍රමය. මතක සටහනට යන ඔබ සමන් දෙනකොට. ඕකේ? ඊට පස්සේ ඔබ S2 බලනවා. බලලා මේ ඇතුළට ගන්නවා මේ කතා කරන දේ. එතකොට දෙපාරක් මතක සටහන් වෙනවා. තුන්වෙනි මතක සටහනට ඔබ පොතක ලියා ගන්න ඕනේ. එතකොට 3 සැරයක් මතක් වෙනවා. ඕකේ? හතරවෙනි සැරේ ඔබට පුළුවන් විඩහෝලන. ඒ කියන්නේ රිපීට් කරන්න ඕනේ. ඒ පොත බලන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ඒක උච්චාරණය කරන්න ඕනේ. දැනගත්තට මදි ඔබ උච්චාරණය කළ යුතුයි. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔබට ප්‍රැක්ටිස් කරන්න මතක නැත්නම් ඔබ වීඩියෝ එක දාලා අයිමත් බලන්න. රිපීට් කරලා බලන්න. ස්ටොප් කරලා බලන්න. ලියා ගන්න. ස්ටොප් කරනවා ලියා ගන්න. ස්ටොප් කරනවා ලියා ගන්න. තේරුණාද? මේ ක්‍රමයට තමයි මේ භාෂාවල් නැත්නම් ඕනම විෂය මාලාවක් පුරුදු වෙන්න පුළුවන්. ඔබ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට සෞඛ්‍ය ඉගෙන ගන්නකොට ඔබට මතක ඇති අපි
වකුගඩුවක් අඳින තරමට තමයි දැනගන්නේ වකුගඩුවේ ෂේප් එක නේ. හાર્ට් එකේ ෂේප් එක මේ හાર્ට් එක මේ තියෙන හાર્ට් එක වගේ වුණාට වගේ. හැබැයි ඒකම නෙමෙයි නේ. හાર્ට් එක ටිකක් වෙනස්. අපි මෙහෙම ඇඳට මේ මිනිස්සයා ඇඳලා තියෙනවා මේ වගේ කියලා. මේක වගේ. තේරුණා? එහෙනම් මේක ප්‍රැක්ටිස් කරන තරමට තමයි ඔබට මතක තියාගන්න පුළුවන්. ඕකේ. තව උදාහරණයක්. ඔබ නිවස ඉදිරිපිට සිටගෙන ඇත. නැත්නම් ඔබ ගේ ඉස්සරහා සිටිනවා. ඒක කොහොමද ජර්මන් වලින් කියන්නේ? Du stehst du එක හැමතිස්සෙම st එකකින් ඉවර වෙන්න ඕනේ. Ich stehe, du stehst vor dem Haus. Vor dem Haus. Ja? මම තාත්තා ඉදිරියේ හිටියේ. මම තාත්තගේ ඉස්සරහා හිටියේ. Ich stehe vor dem Vater. අන්නේ වගේ. හරි? ඔබ කොහෙද ඉන්නේ? මම තාත්තගේ ඉස්සරහා හිටියා. ඒවා දැක්කේ නැද්ද? එහෙම කියනවනේ. එතකොට for දාන්න වෙනවා. Alles klar? Okay. ඔබ කුලී රථ දෙක අතර හිට ගන්න. ඔබ කුලී රථ ඒ කියන්නේ ටැක්සි දෙකක් අතර හිටගෙන ඉන්න. එතකොට පිටිපස්සෙන් එන ටැක්සිය ඔබට යන්න පුළුවන්. නැත්නම් ඒ ටැක්සි දෙක අතර හිටගෙන ඉන්න. එතකොට මට ඔබව පේනවා. දැන් කෝල්ලක් දාලා කියනවා රේල්වේ ස්ටේෂන් එකේ ඔයා කොහෙද ඉන්නේ? මම මේ ටැක්සි ස්ටෑන්ඩ් එකේ තියෙන එතන ඉන්නේ. එතන ඒ අතර ඉන්න මම ඔයාව එතනදී හම්බෙන්න. ටැක්සි ස්ටෑන්ඩ් එකයි තියෙන්නේ. එතනට ආවම හම්බෙන්න පුළුවන්. ඕකේ? ඔබ කුලී රථ දෙක අතර සිටගෙන ඉන්න. නැත්නම් හිට ගන්න. එතකොට මට ඔබව පේනවා. ඒක කොහොමද ජර්මන් භාෂාවෙන් කියන්නේ? Du stehst zwischen den beiden Taxis. ටැක්සි එක ඉංග්‍රීසි වචනයක් එක්ක S එකක් දාලා taxis බහු වචනයෙන්. Taxis. Ein Taxe bei zwei oder mehrere Taxis. Den beiden Akkusativ. Den beiden. එකක් නෙමෙයි ඒ දෙකක් අතර. Du stehst zwischen den beiden Taxis. නැත්නම් පිරිමියෙක් සහ ස්ත්‍රියක් අතර. එහෙම කියන්නත් පුළුවන්. නැත්නම් ළමයි දෙන්නෙක් අතර. නැත්නම් ගොඩනැගිලි දෙකක් අතර. එහෙනම් zwischen ඒ දෙක අතර. අස්කා ඇද්ද? තව උදාහරණයක් බලලා නතර කරමු. දැන් නිකන් කම්මැලිද නැත්නම් ඔළුව විකාර වෙලාද? ඕකේ. මේ දවස්වල මේ 2021 මේ නොවැම්බර් මාසේ මේ ජර්මනි ඉඳලා මේ පාඨමාලාව දිගටම කන්ටිනියු කරගෙන යන්නේ. දැන් ඉතින් ලංකාවේ දේවල් ඔබට ඇහෙනකොට TikTok නේ ඔයගොල්ලෝ වැඩියෙන් බලන්නේ. ඒ වලට තමයි ලයික් දෙන්නේ. ඒ වලට තමයි සතුටු වෙන්නේ, කෑ ගහන්නේ, ෆන් එක තියෙන්නේ. මේ ජර්මන් භාෂාවට එච්චර වැඩි වැදගත්කමක් නැත්නම් කාල වේලාවක් දෙන්නේ නැහැ. මම දන්නවා. මට views වලින් පේනවා එක, comments වලින් පේනවා, like වලින් පේනවා. මේ තුනම නැති අවස්ථාවක මමත් අපහසුතාවට ලක් වෙනවා. ඒතකොට මාව මොටිවේෂන් එකක් මට නැහැ. මම දන්න දේ ඔබට කිව්වට ඔබේ අදහස කියනකම් මම දන්නේ නැහැ ඔබ කොහොමද හිතන්නේ කියලා. පැහැදිලිද? මේක පැහැරාස. ඒක නිසා කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න මොනවද අවශ්‍ය? ලයික් එකක් දෙන්න මොනවද අවශ්‍ය? view එක තියෙනවා. ඔබ බලපුවම, ටච් කරපුවම මිනිත්තුවක් බැලුවා ඔබට මට view එක පේනවා. මෙච්චර බලලා තියෙනවා කියලා. නමුත් ලයික් එකක් දෙන්න විදියක් නෑ ඔබට. කමෙන්ට් එකක් දෙන්න විදියක් නෑ බොහෝ අයට. නැත්තම් මේ view එකේ ඉන්න ඒගොල්ලෝ ඔක්කොටම ලයික් එකයි කමෙන්ට් එකයි දෙන්න බැරි කමක් නෑනේ. ඒක නිකන් ඇඟින් යන ඉලෑටයක් වගේ නෙමෙයිනේ. ඒක දීලා දාන්න පුළුවන්. මේක හොඳද නැද්ද කියන අර්ථය අනුව. අන්ලයික් කරත් ප්‍රශ්නයක් නෑ. අන්ලයික් කරත් ඒක ඇක්ෂන් එකක්. ක්‍රියාවක්. ඔහුට එච්චර වැඩි වැදගත්මක් නෑ. මේක නිකන් කැමති නෑ. ඒ කියන්නේ ඔහු හොඳට ජර්මන් දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒක නිසා අන්ලයික් කරා. සමහරවිට මගේ කතා කරපු භාෂාවේ වැරද්දක් ඇති. ඒක නිසා අන්ලයික්. ඒකත් ප්‍රශ්නයක් නෑ. මට ඕනේ ලයික් එකක්. හරි. අන්ලයික් එකක් නැත්නම් මට බයින්ද. අයියෝ අපි ඕවා දන්නවා. අපි දැන් A1 කරලා A2 කරලා B1 කරලා B2 කරලා අපි දැන් ජර්මනි අවුරුදු 30ක්. ප්‍රෙපොසිෂන් ඔක්කොම දන්නේ නැහැ. අකුසිටිව් ඩාටිව් දන්නේ නැහැ. ආටිකල් දෙක දන්නේ නැහැ. නමුත් අවුරුදු 30ක්
ප්‍රශ්නයක් නෑ මේක හදාගන්න. අඩුපාඩුව තියෙනවා හදාගන්න. ඔබ හිතනවා නම් මම ඔක්කොම මේ කියපු කතාව වලට වැඩි දේවල් දන්නවා කියලා ප්‍රශ්නයක් නෑ. මේක උගන්වන්නේ දන්නේ නැති අය සඳහා. නැත්තම් දන්නවයි කියලා හිතාගෙන ඉන්න අය සඳහා. එතකොට ඔවුන්ට මේක පොලිෂ් කරගන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔබට ලයික් එකක් දෙන්න බැරි හේතුව, කමෙන්ට් එකක් දෙන්න බැරි හේතුව තාක්ෂණ ප්‍රශ්නයක් නිසා. ඒ තාක්ෂණ ප්‍රශ්නය ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ තාක්ෂණ ප්‍රශ්නේ වීඩියෝ එක තමයි YouTube එකේ ලයික් එකක් දෙන්නේ කොහොමද? කමෙන්ට් එකක් දාන්නේ කොහොමද? ඒකට Google ඊමේල් එකක් හදාගන්න ඕනේ. ඔබට Google account එකක් තියෙන්න ඕනේ. මම දාලා තියෙනවා වීඩියෝ එකක් බලන්න Google account එකක් සාදන්නේ කෙසේද කියලා. Google account එකක් තිබුණම ඒකට අවශ්‍ය මිනිත්තු 5යි යන්නේ. ෆස්ට් නේම් එක, සර්නේම් එක, උපන්දිනේ, ටෙලිෆෝන් නම්බරේ, ඔබට නමක් හොයාගන්න පුළුවන් මොකද්ද ඔබේ යූසර් නේම් එක කියලා. නැත්නම් Google එකෙන්ම ඔබට යෝජනා කරනවා යූසර් නේම් එක. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දාගන්න මතක තියෙන පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ මිනිත්තු 5කින් ඔබට ඉන්ෆර්මේෂන් එකක් එනවා. ඔයා සක්සස්ෆුල් Google member කෙනෙක්. Google mail එකක් ඔයා හදාගත්තා. ඔයාට mail එකකුත් එනවා. ඊට පස්සේ ඔබට පුළුවන් YouTube එකට ගිහිල්ලා like එකක් දෙන්න. ඒ වගේම comment එකක් දෙන්න. බැනලා. ඕ නොබැන. ඔබේ අදහස මට වැදගත්. හරි? ඔබ හිතනවා නම් මගේ අදහස, මගේ පාඩම ඔබට වැදගත් කියලා. ඒ වගේම තමයි මටත් ඔබේ අදහස වැදගත්. එතකොට තමයි මමත් මොටිවේෂන් කරන්නේ, මොටිවේෂන් වෙන්නේ තව වැඩසටහනක් කරන්න. පැහැදිලි? අපි තව එකක් කරලා අවසන් කරමු. මම දොර පිටිපස නැත්නම් පිටුපසට යනවා. නැත්නම් මම පිටුපස ඉන්නේ. ඒ කියන්නේ දොර පිටිපස්සේ ඉඳගෙන අහන් ඉන්නෝ අර දෙන්න කතා කරන එක. අම්මයි තාත්තයි දන්නේ නැහැ. නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ් හොරෙන් තව එක්කෙනෙක් කතා කරනවා අහගෙන ඉන්නවා දොර පිටිපස්සේ ඉඳලා. එහෙම ඕගොල්ලෝ කරන්නේ නැහැ නේ. ඒක මේ ඉන්දියාවේ පුරුද්දක්. හරිද? ඉතින් මම දොර පිටුපසට යනවා. Ich gehe hinter die Tür. Ei die Tür. Article එක die Tür accusative නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. Hinter die Tür. දැන් අහන්න ඕනේ dative වලින් ඔයා කොහෙද? අර හැංගි මුත්තන් කරනකොට අහන්නේ. S2 වහගෙන ඔක්කොටම යන්න කියනවා. ඊට පස්සේ අහනවා ඔයා කොහෙද? ඕගොල්ලෝ කොහෙද? නේ? ඒක අහන්නේ කොහොමද ජර්මන් භාෂාවෙන්? Wo bist du? Wo bist du? Ich stehe hinter der Tür. Die Tür, der Tür වෙනවා. ඇයි? Wo නිසා. Dative. Alles klar? එහෙනම් මේ වෙක්සල් ප්‍රොපොසිෂන් වැදගත්ද නැද්ද? මේක අවශ්‍යයි. එහෙනම් තවත් අලුත් පාඩමක් කරනකම් නැවත හමු වෙමු. ඉතින් මේක ඔබට වැදගත් නම් like එකක් දීලා comment එකක් දාන්න, Google account එකක් හදාගන්න. ඔබට වැදගත් නැහැ කියලා හිතනවා නම් වැදගත් කෙනෙක් එක්ක මේක share කරන්න. Alles klar? Okay. එහෙනම් viel Spaß. Alles Gute. Dankeschön.